समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්වත්තුන් අද දවසෙත් මේ සූදානම් වන්නේ කෙනෙක්ට මනුස්ස ජීවිතයේදී ලබන්න පුළුවන් පරම සුන්දර භාග්යක් වෙච්ච, එක්තරා ආකාරයකට හීනයක් වගේ වෙච්ච ලෞතර බුදු කෙනෙක්ගේ ශ්‍රී මුඛ ධාතුවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් විදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මේ ධර්මයේ කියන එක එච්චර ලේසියෙන් කෙනෙක්ගේ කන වැකෙන එකක් නෙමෙයි. සංසාර ජීවිතේ පුදුම කුසල කර්මයක් තියෙන්න ඕනි මේ ධර්මයේ කියන එක කෙනෙක්ගේ කන වැකෙන්න. ඒක අපිට හොඳටම තේරෙනවා. අපි දැන් ධර්මයේ පිළිබඳව ගවේෂණයක යෙදিলা ධර්මයේ පිළිබඳව අපිට දැනෙන නිසා කොච්චර කලාතුරකින්ද අම්මා කෙනෙක්ට ධර්මයේ සමීප වෙන්නේ, තාත්තා කෙනෙක්ට ඊටත් වඩා කොච්චර දුර්ලභවද ධර්මයේ සමීප වෙන්නේ. ඒ වගේ දෙමව්පියන් තුලින් දරුවන්ට ධර්මයේ සමීප වෙද්දී ඒ වගේ කොච්චර කෑලි හැලෙනවද කියන එක අපි ජීවිතේ සම්පූර්ණයෙන් අත්දකලා තියෙනවා. ඒකත් දැන් ධර්මයේ කියන එක සද්ධර්මය අසද්ධර්මය කියලා කොටස් දෙකයි. කෙනෙකුට නිවැරදිම කල්යාණ මිත්‍ර සේවනයක් කෙසේ හෝ ලැබෙනවද? ඉතින් ඒක වෙන මොකක්වත් නෙමෙයි. ඒ පින්වතුන් සංසාර ජීවිතේ කරගත්තු කුසල කුසල කර්ම කර්මානුරූපීව ලැබෙන විපාකනේ. දැන් අපි වුණත් පින්වතුනි අපට මේ ධර්ම දේශනා කරගෙන යන අතරතුර දැන් මේ ගමනේදී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී මේ සමාජයේ නොයෙකුත් මට්ටම්වල නොයෙකුත් තැන්වල නොයෙකුත් පැලැන්තිවල මිනිසුන් අපිට අහු වෙනවනේ. හැබැයි අපි වුණත් දැන් අපිටත් බොහෝ විට බොහෝ අයව ඉතින් ඔළුවේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි යම් කිසි කෙනෙක් හරි මොකෝ දැන් කොච්චර කුටි පූජා කරන්න එනවද, කොච්චර යාන වාහන පූජා කරන්න දඟලන මොන දේවල් කළත් කෙනෙක්ට කල්යාණ මිත්‍ර සේවනීය කියන එක ලැබෙනවා කියන තැන පින්වතුනි ඒක හරිම දුර්ලභයි. සංසාර ජීවිතේ කර්මානුරූපීව ලැබෙන දෙයක්. ඉතින් මේ පින්වතුන්ලා භාග්‍යවන්තයි යම් තාක් දුරකට හෝ අඩුම වෙන මොකක් පැත්තකින් තියන්න ධර්ම ශ්‍රවණය කරන්න ලැබීමම, ඒ වගේම ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වෙන්න ලැබීම, මේවා පින්වත්නි ජීවිතේ පොඩි පහක් කුසල් නෙමෙයි. කෙනෙක් අමෘතය දන් දෙනවා නම් එයා ධර්මයේ දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් ධර්මයේ දෙනවා කියන්නේ එයා අමෘතය දෙන කෙනෙක්. ඉතින් මේ අමෘතය දෙන මිනිසුන්ට සංසාර ජීවිතේ විපාක විදියට ඒවට ලැබෙන්නේ අමෘතයමයි කියලා සිහිපත් කරනවා. සපින්ගුතුන් බොහොම වාසනාවන්තයි මේ ආකාරයේ පින්කම් කරන්ට ලැබීම. අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළේ පින්වතුන් අහලා ඇති යම්කිසි ප්‍රසිද්ධ පාලි පාඨයක්. ඔක පින්තුල මේක අහලා ඇති. මේක ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. මම මේ ගාථාව මාතෘකා කරන්න හේතුව තමයි පින්වතුන් විශේෂයෙන්ම අහලා තිබ්බා තරහව පිළිබඳව යම්කිසි මට්ටමකට හෝ
විග්‍රහ කරන ධර්ම දේශනාවක් සිදු කරන සේකවා කියලා. පිටුපිට මේ ගැන අපි දැනගන්නම ඕනි. මොකද මිනිස්සෙක්ට රාගය වගේම රාගය දැන් ගොඩාක් අය හිතන්නේ රාගයෙන් විතරයි පීඩා එන්නේ කියලා. හැබැයි රාගය පැත්තකින් තැබේවා රාගය වගේම කෙනෙක්ට ද්වේෂය නිසා තමයි බරපතලම විපාක ලැබෙන්නේ කියලා එක සිහිපත් කරනවා. උදාහරණයක් ලෝභේන සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ. ලෝභය නිසා වැඩිපුර උපදින්න වෙන්නේ പ്രേත ලෝකේ. හැබැයි ද්වේෂය නිසා ඒකාන්තයෙන් නිරේට යනවා කියනවා. එතකොට වැඩියෙන්ම භයානක මොකද්ද? ඡණ්ඩ දෝෂ සදිසා කියනවා. ඒ කියන්නේ ඡණ්ඩ වූ ද්වේෂය නිසා මිනිසුන්ට විපාක විදිහට ලැබෙන්නේ പ്രേත ලෝකේ නෙමෙයි. මෝහය නිසා ලැබෙන්නේ තිරිසන් ලෝකය. ලෝභය නිසා പ്രേත ලෝකය, ද්වේෂය අධිකයි නම් ඒගොල්ලෝ බොහෝ සෙයින් උපදින්නේ ගිහිල්ලා කොහිද? කෙලින්ම නිරේ කියනවා. ඒස ගොඩක් අයට අතහැරෙන ද්වේෂය පිළිබඳව යම්කිසි මට්ටමක මේ ද්වේෂය දුරු කරගන්න ආකාරය. ද්වේෂය ඇති වෙන එක ඇති වෙනවනේ කොහොමත් නේ. වඩා වටින්නේ මේක දුරු කරන ක්‍රමවේදය මොකක්ද කියන එක. මේකට කරුණු කාරණා කිහිපයක් දක්වන්නට ධර්ම දේශනාවේ කාලය වෙන් කර ගන්න. පින්වත්නි මේ කෙනෙක්ට තරහ කියන එක ඇති වෙන කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඔකට එක්තරා ආකාරයකට නවවිධ ආඝාත වස්තු කියලාත් කියනවා. එතනදී 9යි. තවත් තැනකදී පෙන්වන්නේ දසවිධ ආඝාත වස්තු කියලා. එතනදී 10ක් පෙන්වනවා. 9ක් පෙන්වන තැන අපිට හරි වැදගත් මිනිහෙක්ට කේන්ති යන්නේ ඇයි? ඔන්න ඔක තමයි. කෙනෙක්ට කේන්ති යන්නේ ඇයි? දැන් ඔයගලන්ට කේන්ති යනවා ඇතිනේ. යනකොට බලන්න මේ කියන කරුණු වලින් ඔබට කුමන ආකාරයේ හෝ කේන්තියක් යනවාද කියලා. අංක 1. පළවෙනි එක තමයි මට අතීතේ වරදක් සිදු කරා කියලා මතක් වුණා. යම් කිසි කෙනෙක්ව දැක්කහම අතීත වශයෙන් මට අතීතයේ වරදක් කළා කියලා මතක් වුණා. වර්තමාන වශයෙන් මට වර්තමානයේ වරදක් කරනවා කියලා මතක් වුණා. අනාගත වශයෙන් මට අනාගතයේදී මේ මිනිස්සයා මේ යන විදියට වරදක් කරයි කියලා මතක් වුණොත් ඔන්න ඔතනදී පටිගය කියන එක ඇති වෙනවා කියනවා. බලන්න තමන් ඉලක්ක කරලා අතීත වශයෙන් එකයි වර්තමාන වශයෙන් එකයි අනාගත වශයෙන් එකයි. දෙවැනි එක මට නෙමෙයි මගේ දරුවන්ට මගේ ඥාතීන්ට. ඒකෙත් අතීත වශයෙන් එකයි මගේ දරුවන්ට අතීතයේ වරදක් කළා. මගේ දරුවන්ට වර්තමානයේ වරදක් කරමින් ඉන්නවා. මගේ දරුවන්ට අනාගතයේ වරදක් කරයි. කියන්නේ මේ තුන් ආකාරයට කේන්ති. දැන් කීයක් කවද? 6යි නේ. ඊළඟ එක තමයි මගේ සතුරන්ට වරදක් කළා කියලාද? නෑ. සතුරන්ට යහපතක් කළා කියලා. මේගොල්ලෝ මගේ සතුරන්ට උදව් කළා අතීතේ. අපි එහෙම බයිනවා පිටුට කේන්ති කියන ඕන් ඔහොම තමයි මේ ඒක දැකලා නැද්ද? මිනිස්සු බයිනවා. උන්දල ඒ කාලෙත් ඔහොම තමයි කළේ. දැනුත් එහෙම තමයි කරන්නේ. ඉස්සරහටත් ඔහොම අනිවාර්යෙන් කරයි. මගේ සතුරෙක්ට අතීතයේ උදව් කළාය. මගේ සතුරෙක්ට වර්තමානයේ උදව් කරනවාය. මගේ සතුරෙක්ට අනාගතයේ උදව් කරාවිය. අතීත වර්තමාන අනාගත වශයෙන් මට මගේ දරුවන්ට අයහපතක් කරනවා කියන එකයි මගේ සතුරන්ට යහපතක් කරනවා කියන එකයි. දැන් කීයද? 3යි 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 9යි නේ. ඔන්න ඔය 9 තැනදී තමයි මිනිස්සුන්ට කේන්ති යන්නේ. තව එකක් තියෙනවා ඒක නම් ඉතින් ඔය අස්ථානීය ඇති වෙන කේන්තියක්. උදාහරණයක් විදියට අපි හිතමුකෝ යන ගමන් කකුල වදිනවා මල් පෝච්චියක. දැන් ඉස්සර දැකලා නැද්ද දුවගේ කකුල වැදුනහම අම්මා කෝට්ටක් අරගෙන මල් පෝච්චියට ගහනවා. දුවව රවට්ටන්නනේ. ඒ වගේ ওই පිංගුතුලත් එහෙමයි. ওই කේන්තියෙන් යන්නේන ගමන් මල් පෝච්චිය කකුලක වැදුනොත් අනිත් කකුලෙන් මල් පෝච්චියට මොකක් කරනවද? හයියෙන් ගහනවනේ. ඒ කියන්නේ ඒව අස්ථානීය ඇති වෙන කේන්ති. ඇත්තටම ඒ වගේ නම් කර්ම විපාක කර්ම පත ගන්නට යන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්ති කර්ම විදිහට විපාක භාවයට එන්න පුළුවන්. හැබැයි අර නමේදිම නම් කර්ම පත ගන්නට යනවා. කර්ම පතයක් කියන්නේ පිංගුතුනි. ඒ වගේ යම් කිසි කෙනෙක් අකුසල කර්මයක්, ද්වේෂ කර්මයක් කරගත්තොත් මේක ටිකක් ගැඹුරුයි හැබැයි. කමක් නැහැනේ. හැබැයි මේ ගැඹුරුණාට මේක හරි සනීපයි. මේක ගැන සම්පූර්ණ විග්‍රහයක් දැනගත්තාම තරහව කියන එක නිකන් හපලා විසික් කරපු නෙල්ලි ගෙඩියක් වගේ පේන්න ගන්නවා. ආයි තරහට බෑ අපු යට කරන්න. එහෙන් මෙහෙන් චුට්ට හිඳගත්තාම තමයි මේක අතහැරෙන්නේ. කර්ම පතයක් බවට පත් වෙනවා කියන්නේ යම් කිසි කෙනෙක් සජීවී වස්තුවක් කෙරෙහි තරහක් ඇති කරගත්තොත් එයාට ඒකෙන් ප්‍රතිසන්දි විපාකයක් වුණත් ලබන්න පුළුවන්. අපාය වුණත් උපදින්න පුළුවන්. හැබැයි මල් පෝච්චියට පහින් ගැව්වයි කියලා ඒකෙන් ගිහලා අපාය උපදින්නේ. ඒකෙදි වෙන්නේ ප්‍රවෘත්ති විපාක.
කර්මපතයකින් ප්‍රතිසන්දි විපාක දෙනවා. කර්මපතයක් සම්පූර්ණ නොවෙන තැන කර්මයක් විතරක් සිද්ධ වෙන තැන දෙන්නේ ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ ඔගොල්ලෝ ඊළඟ පාර ගිහිල්ලා පිනකින් උපදිනවා මිනිස්සෙක් කියලා. ඔළුවේ කැක්කුමක් එනවා. අන්නේ ඔළුවේ කැක්කුම එන්න පුළුවන් අර මල් පොච්චිට පහින් ගහපු එක නිසා. දැන් පැහැදිලිනේ. එහෙනම් අවස්ථා 9කදී ද්වේෂය කියන එක පිළිගන්නේ දැන් ඔන්න ඔය ද්වේෂය කියන එක ඇති වෙනවා කියන එක දැන් දැනගත්තයි කියලා ද්වේෂය කියන එක ඇති නොවි තියෙන්නේ නැහැ. බලන්න හොඳට ඕගලන්ට තරහ යන්නෙම මගේ රත්තරන් පින්වත්නි ඔන්න ඔය වගේ තැන්වලදී මේ මිනිස්සයා මට අතීතයේත් කලේ මේ වගේ වරදක් කියලා හිතෙනකොටම අපිට තරහ ගිහිල්ලානේ. වර්තමානීය කරනවා කියලා හිතෙනකොටම අපිට තරහ යනවනේ. අනාගතේ කරයි කියලා හිතනකොට අනාගත බය වශයෙන් අපි තරහක් උපද ඔය මිනිස්සු ඔය යන විදියට නම් මට අනාගතේ මගේ ජොබ් එකට ෂොට් එකක් දෙයි. අපි ටක් ගාලා යාට උපක්‍රමයක් කළා ද්වේෂයෙන් යාට බොරු චෝදනාවක් ගොනු කරලා හරි යාව යට කරගන්න බලනවා. ওই විදිහට ඔය 9 අකුසල කර්ම සිද්ධ වෙනවා. පින්වතුනි දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මට කියන්න ඔය පින්වතුන්ලගේ ජීවිතයට යන්න. ඔයගලන්ට තරහ ඇති වෙන එක නෙමේ ප්‍රශ්නේ ඇති වුණාම නවත්තගන්නේ කොහොමද කියලානේ. ඔය පින්වතුන්ලගේ ජීවිතයට ගියාම ඔය පින්වතුන්ල තරහ ගන්නවද? ඔය පින්වතුන්ලට තරහ ඔය පින්වතුන්ලත් ඉක්මවගෙන එනවද? සාමාන්‍යයෙන් තරහ යන වෙලාවක දැන් කවුරු හරි කෙනෙක් ඔයගලන්ට බැනගෙන යනවා. ඔයගලන්ට නිකන් හිතනවාද ඉන්නකෝ ඔයා මට බයිනව නේද මං තරහ චුට්ටක් අරන් එන්නම්. එහෙම තරහ අරන් එනවද නැත්නම් අපි දන්නේම නැතුව අපිට තරහ ගිහිල්ලා අපි බැනලා ගහලා කරන්න ඕනි ඔක්කොම කරලා ඉවරද? පස්සේ අපිට මතක් වෙනව නේද? අපරාධි මං අර විදිහට කිව්වේ. දැන් තරහ ගිය වෙලාවේ කියන්න ඕනි ඔක්කොම දේවල් ටික කියන. පස්සේ මතක් වෙනවා අපරාධි මං අර විදිහට කිව්වේ. ඒ කියන්නේ පින්වතුනි ඔන්න බලන්න මේ කතාව. මේ කතාවේ තියෙන ලස්සන කතාවක්. පස්සේ ඕගලන්ට මතක් වෙන්නේ අපරාධි මං අර විදිහට කිව්වේ කියලා කවුරුත් කියලා නෙමෙයිනේ. ඕගොල්ලන්ගේ හිතම දන්නව නේද? ඒ වචනේ එහෙම කියන්න හොඳ නෑ කියලා. ඒක දැනදැනත් එයි තරහ ගිය වෙලාවෙ ඒක කියුනේ. හේතුව තමයි ඒ තරහ කියන ඒවා ගියායින් පස්සේ මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන අකුසල චෛතසික 4 ඔබේ හිත වෙලා ගන්නවා. ඔවට කියනවා අකුසල සාධාරණ චෛතසික කියලා. මේක අභිධර්මයේ පැත්තෙන් මම කියාගෙන යන්නේ. මෝහෙන් මුලා වෙනවා. ඇත්ත නැත්ත පේන්නේ. ඔය තරහ ගිය වෙලාවට දැන් ඕගොල්ලන්ට අපාය ගැන කිව්වොත් බය හිතෙනවා. තාත්තට තරහ ගිය වෙලාවක ඔය චූටි දුවක් මතක් කරන්නකෝ මගේ තාත්තා. තරහ ගන්න එපා අපායයි කියලා. අනේ මේ යන අපායක මන් යන්නේ උඹලා කටවාගෙන හිටපන් කියනවා. එහෙම කියනවා මිනිස්සු. නෙමෙයි මේ ඔය පිටුතරට විතරක් නෙමෙයිනේ බණ ටික කියන්නේ ලංකාවටමනේ. ලංකාව ඇතුලේ මිනිස්සු ඔහොම කියනවා. ඒ කියන්නේ මෝහින් මුලා වෙනවා. ඊළඟට ලැජ්ජාවක් බයක් නැහැ. දැන් ලැජ්ජාවක් තියෙනවා තරහ ගිය මනුස්සයාට. අයා සාමාන්‍යයෙන් නරක කෙනෙක් නෙමෙයි. සමහරක් විට හොඳ මිනිස්සු ඉන්නවා පරුස වචනයක්වත් කියන්නේ නැති. හැබැයි තරහ ගියාට පස්සේ සමහරක් විට මම දැකලා තියෙන ඔය සමහරක් ඔය අන්තර්ජාලයේ එහෙම තියෙන මිනිස්සු ඇඳුම් ඉරාගෙන රණ්ඩු වෙනවා. ලැජ්ජාවක් නැහැ. දන්න තරම් ඔක්කොම පරුස වචන කියනවා. ඒ කියන්නේ ලැජ්ජාව කියන එක නැති වෙනවා. බයත් නැති වෙනවා. ඒ වෙලාවට පොල්ලක් යකඩින්නක් ආවුනොත් මට මතකයි මං ගිහි කාලේදී මගේ යාළුවෙක්ගේ යාළුවෙක් රණ්ඩු වෙද්දී යාළුවට ගල්ලින්නෙන් ගැහුව ඔළුවට. හිතන්න. ඒ වෙලාවේ මැරුණා නේ. ඒ කියන්නේ බයක් නැහැ මැරෙන්නම ගහන්නේ. මැරිලා යන අපායක යද්දෙන්. යන පොලිසියක යද්දෙන් කියලා ගහනවා. පස්සේ පොලිසියට ගියාට පස්සේ තමයි වැඩේ තේරෙන්නේ. අනේ මං අපරාධ මෙහෙම කරේ කියලා. ලැජ්ජා බය නැති වෙනවා. නොසන්සුන් භාවයටපත් වෙනවා. බලන්නකෝ. චණ්ඩික්ක ලක්කන. නිකන් චණ්ඩි සැඩපරුෂ ලක්ෂණයක් ඇවිල්ලා තරහ ගිය කෙනා පිඟඳින්න නොසන්සුන්. එයාගේ අතර කෝප්පයක් දුන්නොත් එයා මේ කෝප්පෙ මෙහෙම කළා බිඳලා ගන්න තරම් එයාගේ අතපය නොසන්සුන්. එනිසා අංක 1 කෙනෙක්ට තරහ ගියාම වැඩිපුරම හානි වෙන්නේ ප්‍රතිවිරුද්ධ පක්ෂයටද Tamanටද? හොඳට බලන්න. පින්වතුනි කාට හරි අසුචි ගොඩකින් අපි දමලා ගැහුවොත් පළවෙනියට මේ අසුචි ගෑවෙන්නේ අපේ අතේ. ඔබට තරහ ගියොත් ඒකේ වැඩිපුරම ඉෆෙක්ට් එක තියෙන්නේ වැඩිපුරම හානිය තියෙන්නේ ඔබට. මොකද දැන් ওই පින්වතුන්ලා තරහ අරගෙන මට බැනගෙන ගියා කියලා තන මට ප්‍රශ්නයක් නැහැ. මට බැන්නේකේ විපාකේ කවුද ගන්න? සිල්වත් මහාන බමුණුන්ට බැනීමේ ආක්‍රෝෂ පරිභව කිරීමේ හිංසා කිරීමේ දශම මාත්‍රයක් කරේ අහිතකට හිතීමේ විපාක නිරයට දාලා
ලෝදිය හැලියක බස්සනකොට තමයි තේරෙන්නේ. නිමි ජාතකය අරගෙන බලන්න. සිල්වත් නැති මහාන බමුණුන්ට ආක්‍රෝෂ පරිභව කරලා වැරදියට හිතලා හිංසා පීඩා කරලා ඒත් ගියා නිරේට. ලේ සරව මල මූත්‍රා අනුභව කර කර ජීවත් වෙන්නේ පසවන. කටේ තිබ්බාම කටින් කෑවහම ශරීර අවයවත් එක්ක දවාගෙන අදෝ මුකයෙන් පිට වෙන ගිනි ගුලි ගිලින්න වෙච්ච දවසට තේරෙයි කරගත්තු කර්මයේ තරම. එනිසා නහි වේරේන වේරානි. වෛරය කියන එක පින්වත්නි වෛරයකින් සංසිඳෙන්නේ නැහැ. ජරාව හොදනවන ජරාවකින් නෙමෙයි හොදන්න ඕන. පිරිසිදු දේවල් දාන්න ඕන. ඒ වගේ ගෙදර කාට හරි තරහ ගිහිල්ලා නම් අපිත් තරහ ගන්නවා කියන්නේ පින්වත්නි දැලි හොදන්න දැලි දැම්මා වගේ වැඩක් කරලා. දැලි හොදන්න දාන්න ඕනේ ඒකට අදාළ මොන හරි වොෂින් පවුඩර්ස්. එහෙමනේ. අකුසලයේ හොදන්න කුසලයක් දානවා මිසක් අකුසලයේ හොදන්න අකුසලයක්ම දාන්නේ කොච්චර අපරාධයක්ද? පැහැදිලිද මම මේ කියන්නේ? එහෙනම් මතක තියාගන්න. අංක 1 තරහේ බරපතල ආදීනවේ තියෙන්නේ ඔබටයි. ඕක හොඳම දේ තමයි කල්පනා කරන්න. දේවදත්තට වෙච්ච දේ. දේවදත්ත එදාර කච්චපුට ජාතකයේදී රන්තැලි අරන් යන බෝසතාණන් වහන්සේ දැකලා එක තරහ මාත්‍රයක් ඇති කරගත්තේනේ. ඒ තරහ මාත්‍රේ සංසාරෙම සිඳ ගන්න බැරි වුණානේ. චුට්ටක්වත් තරහ තියාගන්න එපා. කහටක් පොඩ්ඩක් හරි තියාගත්තොත් ජීවිතේ ඉවරයි. අන්තිමට මොකද වුනේ? අද මම මේ බණ ටික කියනකොට ඔබ මේ බණ ටික අහනකොට දේවදත්ත මේ වෙනකොටත් නිරේ. කල්ප ගානක් කල්පයක් පැහෙන්න තියෙනවා දේවදත්තට නිරේ. ඉතින් තරහ චුට්ටක් ඇති කරගත්තත් තරහ චූට්ටක්වත් ගියොත් ඒකේ කර්ම විපාකය Tamanට විඳින්න වෙනවා කියන එක දැඩි ලෙස මතක තියාගන්න. පින්වතුනි. තරහ කියන එක ආවට පස්සේ අපිව කන්ට්‍රෝල් නැහැ. අපිට අපිව පාලනය නැහැ. ඔබ මට කියන්නකෝ මේ ටික ඇහෙනකොට ඔබට හිතෙන්නේ දැන් ඔය එක වෙලාවක මට මතක විදිහට සංසාර ජීවිතය අර මළු ඇමදැමද හිටපු මෙහෙණින් වහන්සේ නමක් ගැන තරහ ඇති කරගෙන වෛශ්‍යාව කිව්වා. උපදින ආත්ම භාවයන් වල වෛශ්‍යාවක් වෙන්න උනානේ. රහත් වෙන ආත්ම භාවෙත් වෛශ්‍යාවක් වෙලා හිටියා. එතකොට කාටද කියන්නේ? එනිසා මතක තියාගන්න පිංගුතුනි ඔබ සංසාර ජීවිතයට යද්දී කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසර ඔබ කරගත් දැන් මේ අපි ඔබ පිංගුතුල්ලා 4 දෙනා 5 දෙනා සංසාර ජීවිතයට වැටුනොත් තමන් කරගත්තු කර්මය තමන්ට අරගෙන යන්න වෙනවා. ඒ නිසා තරහ මාත්‍රයක් හරි යත කරගෙන හිත දූෂ්‍ය කරගෙන තියාගත්තොත් ඒක විපාකයෙන් ඔබට පිංගුත්නි සංසාර ජීවිතේ ලබන්න වෙන දුෂ්ටාත්ම භාවයන් වල කෙලවරක් නෑ. පැහෙන්න වෙයි නිරේ අනන්ත ප්‍රමාණ කාලයක්. නිසා හොඳ කල්පනාවෙන් පැත්තකට ගිහිල්ලා හැමදාම ඉඳ ගන්න. දවස් කීපයක් ඉඳගෙන තරහේ ආදීනව කල්පනා කරන්න. මොකද කරන්න ඕනේ? තරහේ ආදීනව කල්පනා කරන්න. තරහ ගියොත් අංක 1 මට මගේ ශරීරයට කොච්චර අමාරුද? සමහරුන්ට තරහ ගිහිල්ලා බිත්තියට ගහනවා හයියෙන්. අතපය ඔක්කොම රිදෙනවනේ. සමහරුන්ට තරහ ගිහිල්ලා ගෙදර රෑ ගහනවා ටීවී පොලේ ගහන. ෆෑන් ගලවලා ගන්නවා අතට. මන් අරගෙන කොටන්න යනවා. වෙඩි තියනවා. ඇසිඩ් ගහනවා. හෘද සාක්ෂියට කොච්චර අමාරුද බලන්න. Taman කාටරි එහෙම කරදරයක් කරාම. ඒ නිසා තරහව කියන්නේ හොඳ එකක්ද නැති එකක්ද කියලා ඔබම කල්පනා කරන්න. තරහ ගිය මිනිස්සු පින්වත්නි Tamanට ලැජ්ජ බය නැතුව පාරවල් තොටවල් ගානේ ලැජ්ජ වෙන හැටි කල්පනා කරන්න. තරහ ගිය මිනිස්සුන්ට කර්ම විපාක භාවයට ඇවිල්ලා මූණවල් ඇද වෙලා මූණවල් විරූපි වෙලා දත් ඇද වෙලා දිවවල් ඇද වෙලා උපදින්න වෙන විදිය ගැන කල්පනා කරන්න. මන්ද බුද්ධික වෙලා මනුස්ස ජීවිත ලබන්නේ නැතුව නිර්යවන් වලට ගිහිල්ලා යකඩ කොකු වල ඇමිනිලා ජීවත් වෙන්න වෙන විදිය ගැන කල්පනා කරන්න. මස් ගොඩවල් බවට පත් වෙලා කෑලි ගොඩවල් බවට පත් වෙලා ගිනි අඟුරු ගොඩවල් වල ගිනි අඟුරු තමන්ගේ මතින් අරගෙන ඔළුවට දාගන්න ජීවිත ලැබෙයි කියලා කල්පනා කරන්න. තරහින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න. අක්කෝදේන ජිනේ කෝදා. ක්‍රෝධය කියන එක දිනන්න වෙන්නේ අක්‍රෝධයෙන් විතරක් ක්‍රෝධයෙන් නෙමෙයි. මේව කල්පනා කරන ඔබට හිතෙයි ඇත්තටම මේ තරහ කොච්චර හොඳ නැති එකක්ද? තරහ නැති කෙනෙක් ගැන බලන්න. රහතන් වහන්සේට තරහ නැහැ.
උන්වහන්සේගේ හිත කොච්චර නිදහස්ද කියලා ඔය පිංගුතුලා හිතනවාද? පිංගුතුනි, උන්වහන්සේලාගේ හිත දශමයක්වත් දූෂ්‍යභාවයටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ හිත දශමයක්වත් කිලිටි භාවයටපත් වෙන්නේ නැහැ. දශමයක්වත් දූෂ්‍ය වෙන්නේ නැති, කිලිටි වෙන්නේ නැති මේ හිත උන්වහන්සේලාට මේ ජීවිතෙත් සාන්දෘෂ්ටිකව ලබලා දෙන්නේ සැප විපාකයක්. අයි සංසාරයට යන්නෙත් නෑනේ. තරහ කියන එක සදාටම නැති කරොත් අනාගාමී වෙනවා. පටගිය නැති වෙච්ච තැන. සංසාරෙත් කෙලවරයි. ඒ නිසා ඔගොල්ලෝ බලන්න කල්පනා කළා. ඔබ තරහ ඇත්තෙක් වේවාද තරහ නැත්තෙක් වේවාද කියලා. ඔබට නිකම්ම හිතෙයි භාවනාව ඇතුළේදී. ඔක භාවනාවක්. හොඳට ඉඳගෙන ඇස් දෙක වහගෙන තරහයි මේ වගේ ඔබට ඔබේ ජීවිතේ තරහ ගිය තැන් ඇතිනේ. ඒ තැන්වලදී කල්පනා කරන්න මම මේ තැන්වලදී තරහ අරගෙන මට කොච්චර අනර්ථයක් කරගත්තද? මට තරහ ගිය මේ තැන්වලදී මගේ දරුමුණුබුරන්ට මම මෙච්චර ආදරෙන් පෝෂණය කරපු බිරිඳට මම මෙච්චර ආදරෙන් පෝෂණය කරපු ස්වාමියාට මම මෙච්චර ආදරෙන් පෝෂණය කරපු දරුවන්ට සමහරුන් පිංගනි තමන්ගාව සුරතලයට හැදෙන බල්ලට තරහ ගියාම ගහනවනේ. ගෙදර තරහ පිට කරන්නේ බල්ලගේ. බල්ලා දන්නේ නැහැ මනුස්සයාට තරහ ගිහිල්ලා කියලා. බල්ලා ඇවිල්ලා හැමදේමත් පුරුදු විදියට මැගේ නැග්ගාම මනුස්සයා බල්ලට ගහනවනේ. ඒ ගහන්නෙත් පොඩි පයේ පාරක්ද? නෑ, හයියෙන් පයින් ගහනවා සමහර මිනිස්සු. සමහර කෙනාට බල්ලට උන්න ගැනෙනවා ඒ ගහන පාරට. එනිසා ඔබට මේ වෙලාවේදී කල්පනා වෙයි අනේ මමත් අනේ කියන එක නිකන් අර ගිරව් භාවනාව වගේ මම තරහ නැත්තෙක් වෙම්වා මම තරහ නැත්තේ එහෙම නෙමෙයි. හදවත ඇතුලෙන්ම ඔබට හිතේ අනේ ඇත්තටම මටත් තරහ නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් මම තරහ නැත්තෙක් වෙම්වා. ඔබ කල්පනා කරන්න. ඒ මම තරහ පිඟුනි ඔබ විශ්වාස කරන්න මේ භාවනාව කරද්දී ඔය මම තරහ නැත්තෙක් වෙම්වා කියලා හිතෙන හැම වාරයකම ඔබේ මුළු ගතම කිලිපොලා යන තරම මම තරහ නැත්තෙක් වෙම්වා කියද්දී මේ මුළු ශරීරයම කිලිපොලාගෙන ගිහිල්ලා පින්වත්නි එහෙම කිලිපොලා යන්න පටන් ගන්නවා ඇතැම් විට. සම්පූර්ණයෙන්ම තරහ නැති හිතක සුවය ඔබට දැනෙන්න පටන් ගන්නවා. තරහ නැති හිතක සුවය ඔබට දැනෙන්න පටන් ගන්නවා. වෛරය පිළිබඳවත් බලන්න. වෛරය කියන්නේ පරිගැනීම් වලට යන ආකාරයේ දේවල්. මේ වෛරය නිසා දේවදත්තට වෙච්ච නරක දේ බලන්න. මිනිස්සු වෛර බැඳගෙන පරිගන්න දෙවිවරු වෙලා යක්කු වෙලා එන විදිය කල්පනා කරලා බලන්න. වෛර බැඳාම ඊටමත් විෂගෝර සර්පය වෙලා අප ප්‍රතිසන්දි ගන්න වෙන විදිය බලන්න. පොළොංගු වෙලා නයි වෙලා උපදින්න වෙයි. වෛරය නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර සැපදායක කොච්චර සනීපදායක එකක්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න. එතකොට ඔබට හිතේ මම තරහ නැත්තෙක් විතරක් නෙමෙයි. මං වෛර නැත්තෙකුත් වෙම්වා. අන්න බලන්න ওই භාවනාව කරන හැටි. ඕක දැන් කටින්ද කියන්නේ හිතින් වෙන වචනයක් දොයි පිට වෙන්නේ. කටින් කියන්න ඕනේ. කටින් කිව්වත් කමක් නැහැ. හැබැයි අතුලාන්තෙන් එන්න ඕනි මම තරහ නැත්තෙක් වෙම්වා. මං වෛර නැත්තෙක් වෙම්වා. එතකොට තමයි ඔබට තරහ නැති වෛර නැති සිතේ ආනිසංස පිළිබඳව දැනගන්න ලැබෙන්නේ. ඔන්න එහෙම කරලා නැගිටිනවා. එහෙම කළා භාවනාවෙන් නැගිටිනවා. දැන් ඔබට අර කූල් එක තියෙනවා. හරියට නිකන් අර ඕඩි කොලොන් ටිකක් ඔලුවට ගාගෙන කොයි හරි ගමනක් යන්න නැගිට්ටාම අර කූල් එක ඔලුවේ තියනවා වගේ මොකර කූල් හෑවිල්ලක් ගාගත්තාම තියනවා වගේ අර කූල් එකේ ඔබ මෙහෙම කළා ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඔන්න කවුරු ඔබට තරහා යන වැඩක් කරනවා. දැන් මොකක් වෙනවද? ඔබ අර කරපු භාවනා මානසිකාර්යය නිසා ඔබට මතක් වෙනවා මේ මිනිස්සු මට තරහා යන වැඩ කළාට මං තරහ ගත්තොත් මේක ඉෆෙක්ට් එක මටයි. එනිසා වැඩේ කරවන්නේ ඕක ඔහොම නෙමෙයි. ඕක කරන්නේ මෙහෙමයි. ඕක මේ ආකාරයෙන් විය යුතුයි. ඒකට අවවාදයක් දෙන්න. නියෝගයක් පනවන්න. හැබැයි ඔබේ හිත කොයි වෙලාවකවත් දූෂ්‍ය කරගන්න එපා. දැන් තේරෙනවද? ඔහොම ජීවත් වෙන්න පුළුවන්ද ප්‍රැක්ටිකලි බැරිද? නිකන් ඔබ හිතන්නේ ඇත්තටම ඕක ප්‍රායෝගිකයිද නැද්ද? ඒ දැන් ඔබට හිතෙයි ස්වාමීන් වහන්සේ කියන තරම් නම් ඕක ලේසි නෑ කියලා. හැබැයි පින්වතුනි ඇත්තටම ඔබ භාවනා කරන්න පටන් ගත්තොත් ඔබ කාලයක් මේක මාසයක් දෙයක් කරනකොට මාසයක් දෙයක් යන්න ඕනිත් නෑ සමහරකට සතියක් දෙකක් කරොත් එතනින් පස්සේ ඔබට මේ සැප සනීපේ දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට
ඔන්න බලන්න ඕකේ අනිත් පියවරවලුත් මං කියලා දෙන්නම්. හරි? දෙකයි. තරහ නැත් එක්කම වෛර නැත්. තුන්වෙනි පියවරට අපි යනවා කායික සුවපත් භාවයක් නැතිවීම. දැන් මිනිස්සු ලෙඩ දුක් හැදෙනවනේ. ඒතර ඔබ කැමතිද ඔබට ලෙඩක් දුකක් හැදෙනවට? පිළිකාවක් හැදෙනවට. ඔබ කැමතිද නැද්ද? ඔබ කැමති නෑනේ. ඔබ කැමති නිරෝගී වෙන්නනේ. ඒ නිසා කල්පනා කරන්න. මේ ලෙඩ දුක් හැදුනොත් මා කොච්චර දුක් විඳින්න වෙනවද? මට කොච්චර ජීවිතේ දුක් විඳින්න වෙයිද? මම ලෙඩ දුක් නැති කෙනෙක් බවට පත් වේවා. සුවපත් වෙත්වා. නේ? කොහොමද කල්පනා කරන්නේ මේ? තරහ නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. තුන්වෙනි එක තමයි සුවපත් නෙමෙයි දුක් පීඩා නැත්තෙක් වෙම්වා. කායිකව. අවසානික කියන්නේ මනසින් විඳින්න වෙන වේදනා නැතුව සමහරුන්ට ඔය මොනවත් නැහැ. මනස හැමතිස්සෙම ස්ට්‍රෙස් එක කියලා කියන එක පීඩානේ. ඒ පීඩා වලින් තොර සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. හතරයි. තරහ නැත්තෙක් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. මතකයිනේ. ඔව් මේවා ඉතින් ඕන තරම් හොයාගන්න දැනගන්න පුළුවන්කම ලැබෙනවා. තරහ නැත්තෙක් වෙම්වා. මම කියන එකෙන්ම ගන්න. මම තරහ නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවපත් වූ සිත්. එතෙන්දී ඕක කාලයක් කරනකොට ඔබට පුදුමාකාර සැනසීමක් ජීවිතේ ලැබෙනවා. සල්ලි වලින් සම්පත් වලින් කිසිම භෞතික වස්තුවකින් ලබන්න බැරි ශාන්තියක් ඔබ ඇත්තටම භාවනාවට ඇඩික්ට් වෙනවා ඊට පස්සේ ඕගොල්ලෝ දිවේ තියෙන ආහාර වලට ගිලිච්ච අය නෙමෙයි. මෛත්‍රිය ගිලිච්ච අය බවට පත් වෙනවා. දිවේ තියෙන ආහාර වලට මුලා වෙලා ඒවට තෘෂ්ණා කරන අය නෙමෙයි. මෛත්‍රියට තෘෂ්ණා කරන, මෛත්‍රියට ආසා කරන, මෛත්‍රිය ඔස්සේ හිර වෙන සිත් ඇති අය බවට පත් වෙනවා. කාලයක් යද්දී ඔබට පුළුවන් මා මෙන්ම මං වගේම මගේ පවුලේ බෙරිඳ, දරුවෝ, ස්වාමියා මේගොල්ලෝ තරහ නැත්තෝ වෙම්වා. වෛර නැත්තෝ වෙම්වා. සුවපත් වූ සිත් ඇත්තෝ වෙම්වා. දුක් පීඩා නැත්තෝ වෙම්වා. සුවපත් වූ සිත් ඇත්තෝ. වෙන්නේ හැබැයි මෙහෙමයි. දැන් ඕගොල්ලෝ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔබ මාමෙන්ම මගේ බිරිඳත් වෛර නැත්තෝ වෙම්වා කියලා බිරිඳගේ වෛරය නැති වෙනවද? නෑ ඒක කරන්න ඕනේ කවුද? දැන් මේ කරන්නේ ඔබේ සිතේ සුවපත් භාවය. අරක තම තමන් වර්ධනය කරගන්න හිතන්න ගෙදරක 4-5 දෙනෙක් ඉන්නවනම් ඔය 5 දෙනාම මෛත්‍රිය වඩනවනම් ඔය 5 දෙනාම මෛත්‍රී මේකට කියන්නේ මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාව වඩන අය නම් ඒ ගෙදර කොච්චර සුන්දරද කියලා බලන්න. දුවගේ අතින් කෝප්පයක් බින්දුනා කියලා ඒ ගෙදර ගිනි ගන්නේ නැහැ. මහත්තයාගේ අතින් වරදක් වුණා කියලා ඒ ගෙදර ගිනි ගන්නේ නැහැ. නෝනාගේ අතින් වරදක් වුණා කියලා ඒ ගෙදර ගිනි ගන්නේ නැහැ. කල්පනා කරන්න මේවා තරහවේ දේවනේ මිනිසුන්ට වැරදි වෙන්න පුළුවන්. මොකද ඕක හොඳටම තේරෙනවා මට. පොඩි ස්වාමීන් වහන්සේලා ගණනාවක් හදන ස්වාමීන් වහන්සේ නමක් නිසා උන්වහන්සේලා දෙයියේ පෙරේද බලනකොට අර චූටි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මේ උඩ පඩිපෙළේ ඉඳලා පල්ලෙහාට රූටල එනවා. ඉතින් මේ ඉතින් මම කල්පනා කළා මේක පොඩිනේ තාම. ඉතින් ලොකු වෙනකම් මම පරිස්සම් කරගෙන ලොකු වුණාම එපයි ධර්මයේ කියලා දෙන්නනේ. ලොකු වුණාමද මල්ලකට ගියාලා මේ මොකෝ ලණුවක් බැඳලා ඕනේද ගහක. හොඳ ගහක් හොයාගන්න එන ලණුවක් බැඳලා දෙන්නම් කියලාත් කිව්වා. ඉතින් මේ එහෙම කිව්වට ඉතින් බැඳලා දෙන්න යන්නේ නැහැ. මේ නමුත් ඒකට සැර කරා නම් දැන් බලන්නකෝ පොඩි ස්වාමීන් වහන්සේට මම ඕකට සැර කරා නම් උන්වහන්සේ මහාන කමෙත් හිත අලව ගන්නේ නැද? පැදපු එක පැද්දලා ඉස්සල වැටුණ එක වැටුණා රූස්සුප් එක රීස්වනේ. දැන් අර කාර් එකේ කැමරාව එකක් තියෙනවා. ඒකට රෙකෝඩ් වෙලා තියෙන උන්වහන්සේ හිටපු ගමන් ඕම ඇවිල්ලා පඩිපෙලෙන් නගින්න තියෙන එක එල්ලිලා අර ටාසන් නගිනවා වගේ නේ. පඩිපෙලෙන් එල්ලිලා නගිනවා. ඉතින් ඕවා දැකලා මේ මට අපේ පොඩි සයන්ස් නමක් ගෑල්ලා වෙනවා. මේ බාන්නක ලොකු සයන්ස් මේක නම් හරියන වැඩක් නෙවෙයි. මේ කොයි වෙලාවරි වැටෙනවා කියලා. ඊළඟට දැන් මෙයත් මේ වීඩියෝ එක බලන් ඉන්නවා. හරි. ඔන්න බලන්න මේ සොඳුරු ජීවිත කොච්චර සොඳුරුද කියලා. කියන ලොකු සයන්ස් මට ඔන්න ඔතනින් එද්දි හිතුණා මේකට උඩින් මෙහෙම නගින්න ඕනේ කියලා. දැන් මෙයා බය මම බණියවත් කියලා බයට දන්නේ නැහැ. මෙතනින් නගින්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම නැග්ගා. ආයි බහිනකොට එයා අතනින් බහින්න හදලා එයාට ආපහු කාර් එක දැකලා එයා පඩිපෙලෙන් බහිනවා. ඔතනිනුත් මම බහින්න හැදුවේ. හැබැයි කාර් එක දැකලා ඕකේ කැමරාව තියෙනවා කියලා මතක් වෙලා මම පඩිපෙලෙන්ම බැස්සා කියලා කිව්වා. ඉතින් ඇත්තටම පින්දුනි මම වචනයක්වත් කිව්වේ නැහැ. මේ බොරුවට මම හිත දූෂ්‍ය කරගෙන වැඩකුත් නැහැ. ඒ දූෂ්‍ය කරගත්ත කියලා ඔහුට ලැබෙන ප්‍රතිඵලයකුත් නැහැ. ඔහුට යම්කිසි ප්‍රතිඵලයක් දිය යුතු නම්
ඒක පිටින් කවුරු හරි වැරදි කරාම එයාට සැර කරන එක නෙමෙයි කරන්න ඕනේ. එයාට වැඩිපුර අවධානයක් දීලා එයාව වැඩිපුර ෆෝකස් කරලා එයාව තව ළඟට ගන්න ඕනේ. දැන් අපේ පින්වතුන්ලා එහෙමනේ. අපේ ඉස්කෝලවල උගන්වද්දි මිස්ලා කොච්චර වැරදිද බලන්න. ඔන්න ඉගෙන ගන්න නැති ළමයෙක් ඉන්නවා. දැන් එයාට මිස්ලා හැමතිස්සෙම කරන්නේ මොකද්ද? ඔබට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ නිකම වගේ කාලකන්ණිය වගේ අරකයි මේක. ඉගෙන ගන්න ළමයිට ඉස්සරහාම පෙළියට අරගෙන බැරි ළමයිට පස්සට දාලා උඹලට කොච්චර කරත් වැඩක් නැහැ කියන. පින්වතුනි එහෙම නෙමෙයි. බලන්න මෙහෙම කරොත් ඉගෙන ගන්න බැරි ළමෙක් ඉන්නවා. චූටි කාලේ 4 වසරේදී 5 වසරේදී අපිට අහුවෙනවා. ළඟට ගිහිල්ලා පුතේ. කො බලන්න ගාන හැදුවද කියලා. දැන් ඔන්න ගාන සම්පූර්ණයෙන්ම වැරදි කියලා හිතන්න. එතකොට මිස් මෙහෙම කිව්වොත් මම මච්චර උගුර බෙරියන් දෙලා කියලා දුන්නා. ඒත් ඔබ මේ තම තේරුම් ගත්තේ නෑනේ මෙහෙමයි එක්කන් එනවා අම්මව. එහෙම කිව්වම අර කොල්ලා කවදා හරි ඉගෙන ගනීද? කවදාවත් ඉගෙන ගන්න. හැබැයි මෙහෙම කිව්වොත් පොත අරගෙන හරි ලස්සනයි. හොඳට ගාන හදලා. කරන්න දෙයක් නැහැ. ගාන හදලානේ කොහොම හරි වැරදි එක පැත්තක. හැබැයි චූටි පුතේ චූටි වරදක් තව තියෙනවා. තව පොඩ්ඩක් මොටිවේට් කරන්න පුළුවන් නේ. අද හරි ලස්සනයි ෂර්ට් එක. කවුද මැද්දේ? සපත්තු දෙකත් ලස්සනයි. අලුතෙන් ගත්තද? කොණ්ඩෙත් ලස්සනට පෙළ. දැන් අර කොල්ලගේ ફોකස් එක සම්පූර්ණයෙන්ම ටීචර්ට යනවනේ. එහෙමනේ. සම්පූර්ණයෙන්ම ටීචර්ට ගියාට පස්සේ මිස්ට පුළුවන් පුතේ මේ ගාන ආයිත් කල්පනා කරලා බලන්නකෝ උත්තරේ මේකද කියලා. හරියට හදන්න බලන්න එකපාරක්. පින්තුනි. හරියට කියලා දුන්නොත් ළමයි ඉගෙන ගන්නවා. ඔක තමයි ඇත්ත. මංගාවින් ওই පොඩි ස්වාමීන් වහන්සේ තමයි හොඳම උපමාව. උන්වහන්සේ එනකොට අකුරක්වත් ලියා ගන්න බෑ. අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහිල්ලා. අකුරු ලියනකොට අම්මා කියලා ලියන්න බෑ, තාත්තා කියලාවත් ලියා ගන්න බෑ. අකුරු ඇදයි අඩුයි. පහුව ඉතින් අහිංසකයෝ. හැබැයි ළඟට ගෙනල්ලා එකින් එක ගන්නවා. පොඩි ස්වාමීන් වහන්සේ පැත්තකින් තියන්න පිඟුතුනි මට පහුගිය කාලෙක ලස්සන සිද්ධියක් වුණා මේ. ටිකක් අවුරුදු 20ක විතර ස්වාමීන් වහන්සේ නමක් මං ගාවට ආවා. උන්වහන්සේට පොඩි කාලේ ඉඳන්ම අකුරු කියවන්නත් බැහැ, ලියන්නත් බැහැ. මට උන්වහන්සේව දැකලා ඇත්තටම දුක හිතෙලා මං උන්වහන්සේට කතා කළා යතුන් එක මාස දෙකකට මං ගාවට එන්න. මට පුළුවන් විදියකින් මං ඔබ වහන්සේට උගන්වලා යවන්න කියලා. ආවා. මං ගිහිල්ලා අර හොඩි පොතකුයි අර කාඩ්ස් වගේක් තියෙනවා දැන් හොඩි පොතේ ආයන්නෙන් අම්මා කියලා ආච්චි කියලා හොම ඒ කාඩ්ස් ටිකුයි අරන් ගිහිල්ලා පොඩි ළමයි ලියන අර රතු පාට රූල්ස් තියෙන බුක් තියෙන දෙක තුනකුත් අරන් ගිහිල්ලා මේ සයින්සෙට මාස දෙකක් ඇතුළත ඉගෙනුවා. හරිම කරුණා. සමහරකට කියන එක කරන්නේ නැහැ. හැබැයි හරිම කරුණාබරව එක මාසෙකමාරයි ඉගෙනන්නේ. අදත් උන්වහන්සේ මට කෝල් කරලා කියනවා ලොකු සයින්ස් ඔබ වහන්සේට බොහොම පිං මම රේරුකාණි සායනහසගේ පොත්පත් කියවනවා දැන් ඔබ වහන්සේට පිං සිද්ධ වෙයි කියලා. බලන්න. ඒකට මිනිස්සෙක්ට කරුණා කරලා මිසක් එයාලව ගොඩ ගන්න ඕනේ සැර කරලා කවදාවත් එයාලව ගොඩ ගන්න බෑ. ඒ නිසා සැරෙන් ලෝකේ ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. ඕනම ප්‍රශ්නයක් ඕනම වෙලාවක අඩියක් පස්සට දාගන්න. මුළු ගෙදරටම කේන්ති ගිහිල්ලා තියෙන වෙලාවක ඔබත් කේන්ති ගත්තොත් එහෙම නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳට පුරුසෙටියක ඉඳගන්න. ඉඳගෙන මොකක්ද ප්‍රශ්නේ? ඒ වෙලාවට උඹ බං බොලන් කියලා කතා කරලා ප්‍රශ්නේ විසඳලා වැඩක් නැහැ. වෙන්ද කතා කරන විදිහටම කතා කරන්න. මැනික හරි, දෝනි හරි, පුතේ හරි, චුටි පුතේ මෙහෙ නැයි. කොයිද මේ වැරදුනේ? මොකක්ද මේ ප්‍රශ්නේ? මොකක්ද අපි කරන්න ඕනේ? එහෙමයි ප්‍රශ්නයකට විසඳුම් හොයන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් ඒක තවත් ගැට ගැහිලා ගිහිල්ලා බේරගන්න බැරි තැනකටපත් වෙනවා. එනිසා හැමතිස්සෙම ප්‍රඥාවන්තයෝ නියුටල් වෙන එකයි කරන්නේ. කියන්නේ අඩියක් පස්සට තියාගෙන ජීවත් වෙන්න. තරහ කියන එක ස්ථානීය ගියත් අස්ථානික සමහරක් විට ඇත්තටම තරහ යන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ දුව ඉන්නවා. දුව අහිංසකයි. දුවට වෙන දුවක් පුතා හරි ඉන්නවා කියලා පුතා අහිංසකෙක් පුතාට වෙන පුතෙක් ඉස්කෝලේදී ගහලා. දැන් තාත්තා කඩු කිනිසි උස්සගෙන ඉස්කෝලේ ගිහලා හරියන්නේ. තාත්තා ඒ අදාළ පුතාව ගන්න ඕනි ළඟට. දැන් වෙච්ච දේ වුණානේ. ගහපු එක ගැහුවනේ. ආයෙ අර කොල්ලට ගැහුවයි කියලා ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එයා නම් ගැහුවේ. ගාවට ගිහිල්ලා හොඳම දේ තමයි පින්වතුනි. මෙහෙම කරන්න පුළුවන්ද නැද්ද කියන ඔබේ අතේ තියෙන එක. පුතේ. මෙහෙම කරාට පස්සේ මේ දරුවට රිදෙනවනේ. එනිසා මගේ පුතා කවදාවත් ආයි එහෙම කරන්න
හරි. තාත්තා නරක නැහැනේ. මෙහෙමයි කියලා යහපත්ව කියලා දෙන්න ඒ කොල්ලා ඔබේ පුතාව රකින්න මුළු ජීවිත කාලෙම ඉස්කෝලේ. තියනකම් රකින්න. අපිට මට එහෙම යාළුවෙක් හිටියා ඉස්කෝලේ. එහෙම මිනිස්සු කරුණාවට කරුණාවයි. මිනිස්සු සෙනෙහසට සෙනෙහසයි. ලෙන්ගතුකමට ලෙන්ගතුයි. තරහට තරහයි. නිසා ප්‍රශ්න විසඳද්දි තරහින් නෙමෙයි. හැම තිස්සෙම තවත් කෙනෙක්ට අවවාදයක් උපදේශයක් දුන්නා. තරහින් නෙමෙයි. මම කොහොමද මේ මිනිස්සුන්ව ගොඩ ගන්නෙ? දැන් එහෙම ප්‍රශ්න ස්වාමීන් වහන්සේලා ඉද්දි උන්වහන්සේලා අතර යම් කියන්නේ ස්වාමීන්සේලා අතර නෙමෙයි. ස්වාමීන්සේලාට යම් ප්‍රශ්න වෙනවා, වැරදි වෙනවා, එක දේවල්. ඒ වගේ වෙලාවට පිංගනිය ප්‍රශ්න විසඳන්න ඕනේ අපි උන්වහන්සේලාව නොතලා. සමහරක් දේවල් කියනවා ඒ දේවල් එතනදී කියන්න සුදුසු නෑ. පස්සේ හිමීට කියන්න ඕනේ. සමහරක් දේවල් තියෙනවා ඒවා කියන්නම හොඳ නෑ. ඒවා තේරලා දාන්න ඕනේ. ඒ වගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා ප්‍රශ්න විසඳන තැනකට ජීවිතය ගෙනියන්න පුළුවන්. ඇත්තටම තරහව කියන එක බාධාවක් නෙමෙයි මිනිස්සෙක්ට. හැබැයි මෙහෙමයි. ඒමයි කියලා නිවටය වගේ කොන්ද ඔළුව බිම තියාගෙන ඉන්න කියලා ඒකුත් සාසනේ නැහැ. බුදුරජාණන් වහන්සේම කියලා තිනු ඉඳලා හිටලා හරි මොකක් කරන්න කියලා. කියන්න බලන්න. පෙනේ පුප්පල පෙන්නන්න කියලා. නැත්තම් මොකක් කරන්නද? අරගොල්ලෝ අපිව දරමිටි බඳින්නත් ගන්නවා. තරහ ගන්න ඕනේ නැහැ. හැබැයි තමන්ගේ පෞරුෂය තියාගෙන ජීවත් වෙන එක තාම වටිනවා. නිවට නියාලු නොවි. ඒකත් තරහවත් අතර තියෙන ලොකු වෙනසක්. පෞරුෂය තුල තියෙන නිර්වද්‍ය භාවය, තරහ තුල තියෙන මෝඩ භාවය. ඒ නිසා ඉතින් කල්පනා කරන්න තරහ වගේ දේවල් ඇති කරගත්තොත් ඇති වුණොත් දශම මාත්‍ර මේක මේ බන්ටි කැවුවා කියලා විසඳන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඕගලන්ගේ හිත ඇතුළෙමනේ තරහ කියන කෙන්නේ. හිත ඇතුළටම මේ පණිවිඩය දාන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ආදීනව, තරහේ ආදීනව, තරහ නැතිකමේ ආනිසංස කල්පනා කරන්න ඕනේ. වෛරයේ ආදීනව, වෛරයේ නැතිකමේ ආනිසංස කල්පනා කරන්න ඕනේ. කායික දුක් පීඩාවල ආදීනව, කායික දුක් පීඩාවල නැතිකමේ ආනිසංස, මානසික සුවපත්භාවයේ නැතිවීමේ ආදීනව, මානසික සුවපත්භාවයේ ඇතිවීමේ ආනිසංස. මේවා කල්පනා කළොත් මේ සිවුර අප කරන ඔබට ආයි තරහ යන්නේ. ඔබ දන්නවද? මෛත්‍රී බලයෙන් චේතෝ විමුක්තියකටපත් වුණොත්, මෛත්‍රී ධානයටපත් වුණොත්, මෛත්‍රී ධානය කියන්නේ කෙනෙක්ට මේ ලෝකේ ලබන්න පුළුවන් ආනාපාන සති ධානය වගේම ලෝකේ ලබන්න පුළුවන් සැප සනීපම ධානයක් තමයි මෛත්‍රී ධානය කියලා කියන්නේ. ලබන්න පුළුවන් බෑ කියලා හිතන්න එපා. යමෙක් කොහොම භාවනා කරගෙන යද්දි මෛත්‍රියෙන් උපචාර සමාධියට ඇවිල්ලා උපචාර සමාධියේ මෛත්‍රී මේ නිමිත්තත් අරගෙන ආපහු වර්පණා પ્રાપ્ત වුණොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. කෙනෙක් මෛත්‍රී භාවනාව දිගටම වඩනවා නම් ආනිසංස තියෙනවා. අහලා තියෙනවා සුඛං සුපති. තරහ යන්නේ නැත්නම් එයාට සනීපෙට නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති. ඒ වගේමයි සනීපෙට නැගිටිනවා. න පාපකං සොපිනං පස්සති. කවදාවත් නරක හීනෙන් බය වෙන්නේ. න පාපකං සො. මනුස්සානං පියෝති. අනිත් මිනිස්යන්ටත් ප්‍රිය වෙනවා. වෙනවද නැද්ද? දැන් බලන්න ඔබ කාරුණික කෙනෙක් නම් ඔබට අනිත් මිනිස්සු ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද? දෙවි පිංගුතුල්ලා ධම්මවිජය ස්වාමීන් වහන්සේ හොයාගෙන එනවා කියලා හිතා එනකොට මං එන රෙස්පෙක්ට් එකක් ගාලා මේමයි අප්පෝ යන්න අරකයි මේක එහෙම හිටියොත් ඕගලන්ට ප්‍රියයිද අප්‍රියයිද? හැබැයි ප්‍රියභාවයට කටයුතු කරත් ප්‍රියයි නේ. මතක් වෙද්දිත් සනීපයි වගේ මිනිස්සුන්. සමහර මිනිස්සුන්ග මතක් වෙද්දිත් සනීපයි. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි මගේ පිංගුතුනි. අමනුස්සානං පියෝ හොති. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දේවතා රක්කන්ති. ආයි මේ දේවාල ගානේ දුවන්න ඕනේ දෙවියෝ රකින්නවා. මුඛ වන්නෝ විප්පසීදති. ක්‍රීම් අරව මේවා හොන්නේ. ශරීර වර්ණීය මුඛ වර්ණීය පැහැපත් වෙනවා. බලන්නකො මේ මෛත්‍රී ආනිසංස. ඒතර තරහ ඇති කරගන්න එක දශම මාත්‍රයකට හරි අර්ථයක් තියෙනවද නැද්ද කියන කොයි පිංගුතුලා හිතලා බලන්න. දැන් මේකේ තව පැත්තකුත් තියෙනවා. ඒකත් මම කියන්නම්. ඒ තමයි සිතේ අනාත්මය ගැන හිතුවාම. දැන් මේ එක ස්ලොට් එකක් එක කෑල්ලක්. මේකේ තව පැත්තක් තියෙනවා තරහ නැති කරගන්න පුළුවන් සිතේ අනාත්මය කල්පනා කිරීමෙන්. දැන් අපි ඊළඟ දේශනාවකදී අනාත්ම දේශනාවක් දේශනා කරන්නම්. එතකොට ඒකත් ළඟකදීම විකාශය වෙයි. ඒකත් බලන්නකෝ. එතකොට තේරෙනවා දෙවියනේ. එතකොට අනිත් අයට තරහ යනවා දැක්කම අපිට තරහ යන්නේ අපිට අනුකම්පාවක් විතරක්. අයියෝ ඊයේත් හොඳට හිටියා මොනවා වෙලාද මන් දන්නේ. අද පව්
කියලා හිතෙනවා. මේ වෙලාවේ තමයි මේ මෛත්‍රියෙන් තමයි තරහව කියන එක සදාකල් නැතිම නැති කළා දාන්න පුළුවන්. නිවන් දකින්නත් පුළුවන්. යමෙක් මේකෙන් උපචාර සමාධියකට හෝ අර්පණා ප්‍රාප්ත වුණොත් හෝ එතන ඉඳන් විදර්ශනා කරගෙන ගිහිල්ලා ධානීය විදර්ශනා කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නත් පුළුවන්. ඒ නිසා ඒ කොහොම නමුත් සංසාර ජීවිතේ කෙනෙක් තරහ ගන්නේ නැහැ කියලා කියන්නෙම එයාට මුළු සංසාරේම එයාගේ වචන විශ්වාස කරන ක්‍රවුඩ් එකක් පිරිසක් ජීවිතයක් කීකරු දරුවෝ කීකරු භාර්යාවන් කීකරු ස්වාමිවරු වගේ සනීපට ජීවත් වෙන්න පුළුවන්. යන්තම් හරි සනීපට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් එයාලට ලැබෙනවා. එහෙම නැතුව හිත දූෂ්‍ය කරගත්තොත් ඉතින් පින්වත්නි අල්පායුෂ්ක වෙලා උපදින්න වෙනවා. ලෙඩ රෝග මේ ජීවිතේත් ලෙඩ රෝග බහුල වෙනවා. මේ වැරදි කරන මිනිස්සුන්ට වැඩි කල් දුවන්න බෑනේ. තරහෙන් වෛරයෙන් ජීවත් වෙන මිනිස්සු මේ ජීවිතේත් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. සංසාර ජීවිතෙත් බල්ල බලල් වෙලා පාරවල් වල හැප්පිලා පරවියෙක් වුණොත් වැහෙන්නේ කරන්ට් වයර් එකක ගිහිල්ලා. එහෙමයි ওই තරහ ආදීනව. සමහර අය වයර් වල එහෙම පිංගන්දි මම දකින්න ওই වවුල්ලු සත්තු කුරුල්ලු එල්ලිලා හැම මැරලා ඉන්නවානේ. ওই ජීවිතේ තරහගත් වේවා. ඒවට තමයි ඔය ඒ වගේ දේවල් වෙන්නේ. ඒ නිසා පිංගතුල්ලා පරිස්සම් වෙන්න ඕනේ. සිත කියන එක රකින්න ඕනි නිකන් මණිකක් රකින්නවා. ওই පිංගුතුලගේ සාක්කුවේ මණිකක් තියෙනවා කියලා හිතන්නේ. ඕගොල්ලෝ ඒක රකින්නවනේ නේ. දැන් මේ බණ ටික අහන්න ආවේ මණිකක් සාක්කුවේ දාන්නම්. ඕගොල්ලන්ට බණ පටන් ගත්ත වෙලෙ මේ වෙනකම්ම මණික ගැන මොකක් තියෙනවද? මේ ගැන අවධානයක් තියෙනවනේ. දැන් මණිකක් තියෙනවනේ ඔබේ හිතේ. මොකක්ද? තරහ නැති බව කියන්නේ මණිකක් නෙමෙයි. දැන් ඕගොල්ලෝගේ පිංගුතුනි මේ වෙලාවේ හිතේ තරහක් නැත්තම් ඕක මණිකක්. මොන මණික්ද? මණික්ටත් වඩා වඩන පතව්‍යයක රජ්‍යන සග්ගස්ස ගම්නේනවා සබ්බ ලෝකාධිපත්‍ය. සෝතාපට්ටි ඵල අර මේ සෝවාන් ඵල ආදී තෙන් මණික් වලටත් වඩා වටින ওই තරහ නැති හිත කියන එක. ත්‍රෝක දැන් රැකගන්න එපේ. එළියට යනකොට ওই මණික කවුරු හරි හොරකම් කරන්න පුළුවන්. ඒ නිසා ඔය තරහ නැති මණික කියන එක පරිස්සමින් ආදරෙන් රකින්න පුරුදු වෙන්න. එහෙම රකින්නකොට ඔබට ඇත්තටම මේ ජීවිතේ ඔබට සල්ලි නැති වෙයි. ගෙවල් නැති වෙයි. යාන වාහන නැති වෙයි. දූ දරුවෝ නැති වෙයි. හැබැයි ඔබට සැනසීම නම් තියෙයි. තරහ ආදී දේවල් නිතර නිතර ගත්තොත් සල්ලිත් තියෙයි. ගෙවල් දොරවලුත් තියෙයි. යාන වාහනත් තියෙයි. සැනසීම නම් නැති වෙයි. ඒ නිසා භෞතිකයේද සැනසීමද කියලා තීරණයක් අරගෙන ඒ තීරණ ඔස්සේ ජීවිතය හදාගන්න ඔබට මේ උතුම් ධර්ම දේශනාවත් ඒකාන්තෙන් හේතු වේවා. පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා. පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකට සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං